සුබ දවසක් පුතේ මෙදා පාර අප සුසස් පෙළ කරන සියලුම ළමයිට අද දවසේ අපි ඔයගොල්ලොත් එක්ක අලුත්ම වීඩියෝ එකකින් එකතු වෙන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ 9 වෙනි පාඩමට අදාළ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික පාඩමට අදාළ අවසාන තියරි කලාපය තවත් පැත්තකින් කිව්වොත් පුතේ සිලබස් එකට අන්තිමට එකතු වෙච්ච නැත්නම් තියරි කලාපයට අදාළව පූර්ණ විස්තරයක් ගැන කතා කරන්නයි මාතෘකාව වෙන්නේ මොකද්ද පුතේ පිළිපොළ පරිපත ඉංග්‍රීසියෙන් අපි ඔකට කියනවා ෆ්ලිප් ෆ්ලොප් සර්කිට්ස් කියලා. එතන පිළිපොළ පරිපත ගැන දේවල් ටික කියන්න කලින් නැත්නම් මූලික තියරි ටික පටන් ගන්න කලින් පොඩි විස්තරයක් කියලා ඉන්න ඕන පුතේ. මේකේ යම්කිසි ආකාරයකට අපිට තියෙනවා තියරි සම්බන්ධ කාරණා ටිකක් ගොඩනගන්න. සිද්ධාන්ත කියලා අපි කියන්නේ නේ. අන්න එම කාරණා ටිකක් ගොඩනගන්න. තවදුරටත් තියෙනවා පුතේ මෙයාගේ යෙදවීම් කිහිපයක් ගැන කතා කරන්න. එතකොට මේ කියන තියරි සහ යෙදවීම් වල අනිත් පාඩම් වලට වඩා පුතේ ටිකක් දැනෙන වෙනස්කමක් මේකේ තියෙනවා. හේතුව මේකවා ඉගෙන ගන්න තියරි ටික තහවුරු වෙන්නේ යෙදවීම් හරහා. හරි. එතකොට මේ තියරි ටික අද දවසේ අපි කතා කරනවා පොඩි ඇප්ලිකේෂන් එකක් එක්ක. නමුත් පුතේ මේකේ පන්තියේදී තමයි අපි සම්පූර්ණ යෙදවීම් ටික ඒකේ හරියටම විස්තර කරන්නේ. රයිට්. එතකොට අද දවසේ ඔයා මේ ඉගෙන ගන්න තියරි ටික පුතේ හොඳට මතක තියාගන්න. ඒක යම්කිසි ආකාරයක වාට පාඩම් කර ගැනීමක් කරන්න සිද්ධ වෙයි. මම ඒක උපරිම ප්‍රමාණයක් මේ අදාළ අද වීඩියෝ එකේ විස්තර කරනවා. හැබැයි ඒ දේවල් ටික පත්තියන් වෙන්න නැත්නම් ඒ දේවල් ටික හොයාට හොඳටම තහවුරු වෙන්නේ පුතේ පන්ති අපි කතා කරන ඇප්ලිකේෂන් ටිකත් එක්ක. හරි. නමුත් අද දවසේ මම පොඩි සුළු යෙදවීමකුත් මේකේ කතා කිරීමක් කරනවා. අට යම්කිසි ආකාරයකට මේ අද දවසේ අපි කතා කරන දේවල් ටික තහවුරු වීමක් අවශ්‍ය නිසා. හරි. මුලින්ම පුතේ අපි මේකේ තීරි කාරණා ටික සම්බන්ධ දේවල් ටික ගොඩනගලා ඔයගොල්ලන්ගේ සිලබස් එකට ෆ්ලිප් ෆ්ලොප් සර්කිට් දාද්දි පුතේ මූලික ගේට්ස් වර්ග නැත්නම් මූලික සර්කිට්ස් දෙකක් ඇඩ් කරා. ඒක තමයි SR no flip flop එක කියන එකයි ආපහු S-R NAND flip flop එක කියන එකයි. එතකොට මේකේ පුතේ ආපහු අවසානට වෙච්ච සිලබස් චේන්ජ් එකේදී අපි NAND flip flop එක කියන එක ඔයගොල්ලන්ගේ සිලබස් එකෙන් අයින් වෙනවා. එහෙනම් තියෙන්නේ ළමයි මොකක් විතරද? no flip flop එක ගැන විතරයි ඔයාලට කතා කරන්න තියෙන්නේ. හරි. ඒක නිසා පුතේ මෙතනින් ඉස්සරහට අපි කතා කරන්නේ මෙන්න මේ SR no flip flop එක කියන ගැන විතරයි. අතම කොහොතට පේන්නේ ඉන්නේ පුතේ ඔය සර්කිට් එක. දැනෙන්න ඕන මේකේ ඉන්නේ no gates දෙකක්. ඒ කියන්නේ O gate එකකට no gate එකක් not gate එකක් එකතු වෙච්ච සර්කිට් එකක්. එතකොට මේ සර්කිට් එකේ පේන හැටියට පුතේ බාහිරට සම්බන්ධ වෙන අග්‍රයන් හතරක් තියෙනවා. 1 2 3 4යි. ඒ අග්‍රයන් හතරෙන් දෙකක් කොහෙද ළමයි? ප්‍රධානයන් ලෙස පරිපතේ හැසිරෙන අග්‍රයන් දෙකක්. ඊතුරු දෙක ප්‍රතිදානයන් ලෙස පරිපතේ හැසිරෙන අග්‍රයන් දෙකක්. ඒතර ප්‍රධාන අග්‍රයන් දෙකට අපි කියන්නේ පුතේ රීසෙට් එක සහ සෙට් එක කියලා. මේක ඉංග්‍රීසියෙන් මතක තියාගන්න එක ලේසි පුතේ. සිංහලෙන් කියන්න කියොත් මේක ඇවිල්ලා ප්‍රතිසැකසුම වෙනවා. මේක ඇවිල්ලා සැකසුම වෙනවා. ඊට වඩා ලේසි ඉන්නේ රීසෙට් එකයි සෙට් එකයි. right මේ q සහ q dash අපි යම් කිසි ආකාරයක ප්‍රතිදානයක් කියලා හසුරුවද්දී මෙයාගේ පුතේ වෙනම සංඥාව වෙනම සංකේතයක් භාවිතා කළා නෑ. මෙයා q නම් මෙයා q dash. ඒතර යම් කිසි ආකාරයක් දැනනවා පොඩ්ඩක් ප්‍රතිවිරුද්ධ අර්ථයන් තමයි බලාපොරොත්තු වෙන්නේ. එක නම් බිඳුව නම් එක. අන්න එහෙම ගතියක් මේ කියන ප්‍රතිදානයේ පැත්තේ තියෙනවා. අපි බලමු පුතේ මේකේ තියෙන විශේෂත්වතා. හරි අපි කතා කරා ප්‍රධාන අග්‍ර දෙකයි. කවුද මේ දෙක? රීසෙට් එකයි සෙට් එකයි. ඊට පස්සේ ප්‍රතිදාන අග්‍රද දෙකදී කවුද පුතේ? q සහ q dash කියලා අපි ඒව ගොඩනගනවා. මෙයාගේ මේ කියන සංඥා හසුරුවත් තියෙන විශේෂත්වය තමයි පුතේ කියවලිමුකෝ මෙන්න මේක පෙර අවස්ථාවේ ප්‍රතිදානයක්. ඒ කියන්නේ කලින් අවස්ථාවේ එළියට පැනපු කෙනෙක්. ආපොතිනක්කමා නව ප්‍රධාන සංඥාව සමග එකතු වී නව ප්‍රතිදාන සංඥාවක් නිපදවේ. බලන්න පුතේ පොඩ්ඩක් අර නිකන් මකුළු දලක වගේ නිකන් සංඥා හුමාරු වෙන ගතියක් වගේ පොඩි ක්‍රියාවලියක් වුණානේ. ඒ ක්‍රියාවලිය තමයි පුතේ ආ දැන් මේ කියුවේ. ඔන්න මම ඒක විස්තර කරනවා. පෙර අවස්ථාවේ ප්‍රතිදානයක්. හිතන්න පුතේ කලින් ලැබිච්ච සිග්නල් වලින් එළියට ආපු සංඥා දෙකක්. මේකේ නැවතත් මොකද වෙන්නේ? පහළ no එකේ පුතේ ඉන්පුට් එකකටයි ඉහළ no එකේ ඉන්පුට් එකකට ලැබෙනවා. ඒ කියන්නේ කලින් අවස්ථාවේ ප්‍රතිදානයක් මෙයාට නැවතත් ප්‍රදානයක් ලෙස ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ ලබාගත් පෙර ප්‍රදානයක් ලෙස ලබාගෙන සහ අලුත් ප්‍රදානයන් දෙකක් ලබාගෙන එයා අලුත් ප්‍රතිදාන දෙකක් එළියට දානවා පුතේ. තේරුණාද? මම නැවතත් විස්තර කරන්න බලා ගන්න. කලින් අවස්ථාවේ එළියට ආපු ප්‍රතිදානයන් දෙකක්. එයාට හැකියාව තියෙනවා ප්‍රදානයන් දෙකක් ලෙස සර්කිට් එකට ලබා ගන්න. එහෙම ලබාගෙන අලුත් ප්‍රදානයන් දෙකක් එක්ක අලුත් ප්‍රතිදානයක් නැවතත් එයාට එළියට දාන්න හැකියාව තිබුණා පුතේ. ඒකයි මේ කිව්වේ පෙර අවස්ථාවේ ප්‍රතිදාන සංඥාව නව ප්‍රදාන සංඥාව සමග එකතු වී මොකද්ද? නව ප්‍රතිදාන සංඥාවක් නිපදවීම මෙතන අපි අපේක්ෂා කරනවා. right? හරි. ඊට පස්සේ පුතේ මෙයාගේ අවසාන දේවා මතක තියාගන්න ඕන මෙන්න මේ q සහ q dash ගේ තියෙන විශේෂත්වය. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හමුවේ සංඥා ප්‍රතිදානයේ ස්ථායී වේ. මේකේ අපිට පුතේ හොඳ ස්ථායී නැත්නම් ස්ටේබල් සිග්නල් හැසිරීමක් කරන්න මෙයා එක නම් අනිවාර්යයෙන් මෙයා බිඳුව විය යුතුමයි. මෙයා බිඳුව නම් අනිවාර්යයෙන් මෙයා එක විය යුතුමයි. ඒකයි පුතේ අනුපූරක ආකාරයට වෙන්න ඕනයි කියලා කිව්වේ. q බිඳුව නම් q dash එකක් q එක නම් q dash බිඳුවක් ආකාරයට අපිට වෙන්න
හැකියාව අවශ්‍යතාවයක් තියෙනවා මේකේ. හරි. පුතේ ඊට පස්සේ ඔයගොල්ලන් ගොඩනගන්න තියෙන්නේ මෙන්න මේ SR flip flop එකේට අදාළ සත්‍යතාව වගුව. මගේ සත්‍යතාව වගුව ගත්තයින් පස්සේ පුතේ වගුව කම්ප්ලීට් කරන එක හරි. ඒකත් එක්කම යම් කිසි ආකාරයක ඒකට අදාළ අර්ථයන් නැත්තම් තේරුම් අර මං කියපු පුතේ ඇප්ලිකේෂන් එකට වටනොයි කියලා. අන්න ඒ જાතිය දේවල් ඔයාලට මෙතන තීරණ කීපයක් ගන්න තියෙනවා. සාමාන්‍ය විදිහට පුතේ සිග්නල් ටයිප්ස් 4ක්. ඇයි අග්‍ර දෙකයිනේ. සෙට් එකයි රීසෙට් එකයි. හරි. අග්‍රන් දෙක නිසා පුතේ සිග්නල් ටයිප් 4යි. 0.0යි 0.1යි 1.0යි 1.1යි. මේ Q සහ Q dash කියන්නේ අවුට්පුට් 4ක්. අවුට්පුට් වලටත් ඒ විදිහට අපිට කම්බිනේෂන් 4ක් හසුරවන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ 0.0ට පුතේ මම මෙතන එක සර්කිට් එකක්. ආපහු 0.1ට තව සර්කිට් එකක්. ආපහු 1.0ට R එකක් වීම S බිඳුවක් වීම කියන එකයි 1.0ට තව සර්කිට් එකක්. අවසාන 1.1 වීමට තව සර්කිට් එකක් විදිහට සර්කිට් 4ක් ඇඳලා තියෙන පුතේ මෙයාගේ යම් කිසි ආකාරයකට මොන මේ සත්‍යතාව වගුව නැත්නම් යම් කිසි විදිහකට මේ සත්‍යතාව වගුව කියන එක සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා. හරි. අපි පළවෙනි එකෙන් වැඩේ පටන් ගමු පුතේ. සෙට් එකයි රීසෙට් එකයි දෙකම බිඳුවක් වීම හැම මේ ස්ථායි වන ප්‍රතිදාන සංඥා ටික හොයන්නයි යන්නේ. මේ වගුවේ මේ පේලි දෙක පිරුන්නේ නැහැ කියලා හිතන්න. ඔන්න එක පුරවන්නයි පුතේ අපි යන්නේ. හරි. ඒක නිසා මේ ටික ආවේ කොහොමද කියන එක ගැන අදහසක් ලබා ගන්නයි අපි යන්නේ. හරි. බලමු පුතේ. රීසෙට් එකයි සෙට් එකයි බිඳුව නිසා මම මුලින්ම ගිහිල්ලා 0.0යි ඒ ස්ථාන දෙකට යොමු කරව ගත්තා. අපි පොඩ්ඩක් හිතලා බලමු පුතේ. මෙයාගේ Q එක එකක් වුණොත් ඒකයි මම මේ කළු පාටින් අරන් තියෙන්නේ. Q එක එකක් වුණොත් මේ Q dash බිඳුවක් වීම සිද්ධ වෙනවද කියලා. අපි ඒක පිළිවෙලින් යමු. Q එක එකක් වුණොත් පුතේ හරි. මේ පැත්තෙන් ඒ එකේ සිග්නල් එක මෙයා අරගෙන මෙතනින් ආවේ බිඳුව නිසා. ඔයා දන්නවා 0.1යි. දැන් මේ පැත්තෙන් ගත්ත එක පුතේ මෙතනට ආවනේ. ඒක නිසා 0.1යි. O gate එකෙන් නම් 1යි not එකෙන් එක කීයක් වෙනවද? බිඳුවක් බවට පත් වෙනවා. ආපහු මම කියන්නම් 1.0යි පුතේ මෙතන ලැබෙන ප්‍රධානයන් දෙක. හරි. ඒක 1.0යි O gate එකෙන් එළියට එන්නේ 1. නමුත් not එකෙන් එක බිඳුවක් කරනවා. පුතේ මොකද කියන්නේ? දැනට Q dash ගේ අනුපූරකයේ set. ඇයි එකට බිඳුව වෙන්න අවශ්‍යයි කිව්වනේ. ඒක දැනට තියෙනවා. හැබැයි මේ සිග්නල් එක ආපහු අවසානයේ තහවුරු වෙන්න ඕන. බලමු පුතේ. ඒක නිසා මේ බිඳුව නැවතත් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්ථානට ගෙනියන්න. දැන් මෙතන ඉන්න පුතේ බිඳුව කොහොමද ලැබිලා? එහෙනම් බිඳුවයි මොකක් වෙන්න පුළුවන්ද කියන එකත් අපි බලමු. පුතේ බිඳුවයි යම් කිසි ආකාරයකට අලියට යන්නේ බිඳුව කියන ප්‍රතිඵලය ආපහු not එකෙන් ඒක අවසානයේ එක බවට පත් කරනවා. ඒ කියන්නේ පටන් ගත තැනටම අපිට ආපහු ළඟා වෙන්න හැකියාවක් තිබ්බා. මම නැවත එකපාරක් කියන්නම් පුතේ බලා ගන්න. 1 කියලා අපි මෙතන මුලින් හිතුවා. හරි මේ රෝස පාටින් අරන් තියෙන එක ගණන් ගන්න යන්න එපා. ඒක අපි ඊළඟ වටේ බලමු. හරි. මෙයා 1 නම් පුතේ 1 කියන සංඥාව මෙතනට ආවා. 1.0යි no gate එකෙන් එළියට යන්නේ බිඳුව වෙලා බිඳුව කියන සංඥාව මෙතනට එනවා. 0.0යි no gate එකෙන් එළියට යන්නේ 1 වෙලා. එහෙනම් බිඳුව 1 නැත්නම් 1 කියන එක මාරු වෙලා තියෙද්දි අනුපූරක බවත් රැකගද්දි එයාගේ මුලින් පටන් ගත්ත තැනටම පුතේ අවසානයේ වටේ ගහලා යන්න පුළුවන් හැකියාව ලැබිච්ච නිසා මේ කියන සංඥාව අපි මෙතන ලබා ගන්නවා 1 කියලා. පුතේ 1 කියන එක අපි හිතුවානේ. 1 කියන එක හිතද්දි ඒකට විතරක් පක්ෂග්‍රාහී වෙන්න බැරි නිසා අපි 0 කියන එකත් හිතලා බලමු. රයිට්. මෙයා 0 වුණොත් පුතේ මෙතන 1 වීම තමයි අපි අපේක්ෂා කරන්නේ. බලමු එක වෙනවද කියලා. මෙයා 0 නම් ඒ 0 සංඥාව මෙයාට ලැබෙනවා. පුතේ 0.0යි. ඒක O gate එකෙන් එළියට යන බිඳුව. නමුත් not එකෙන් එක එකක් බවට පත් වෙනවා. ඒක පුතේ නැවතත් මෙතනට ගිහිල්ලා 1.0ත් එක්ක O gate එකක් විතරක් තිබ්බනම් 1 not එකෙන් නැවතත් බිඳුවක් බවට පත් කිරීමක් කරනවා. එන හරිනේ ළමයි. ඒ කියන්නේ 1.0යි කියන සංඥාවත් එතන පැවතුණා. ඒක නිසා පුතේ එතන Qට බිඳුවත් Q dash එක කියන එකත් මම දෙවෙනි පාරත් ලබා ගත්තා. හරි. එහෙනම් 0.0 කියන සංඥා දෙකක් මේකට ලැබෙන මොහොතක පුතේ 1.0ට ඉන්න අවසරයකුත් තියෙනවා 0.1ට ඉන්න අවසරයකුත් තියෙනවා. රයිට්. ඉතින් ඒකට අදාළව තමයි ඔන්න මම පළවෙනි සර්කිට් එකකින් විස්තර කරේ මේ පළවෙනි පේලියේ මේ කියන Q සහ Q dash ලබා ගන්න එකට අදාළව. හරි. අපි දෙවෙනි එකට යමු පුතේ. ඔන්න දැන් පළවෙනි එක ඉවර කරලා දෙවෙනි එකට යද්දී දෙවෙනි එකේ රීසෙට් එක 0යි සෙට් එක 1යි. R 0යි සෙට් එකක් වීම නිර්මාණය වෙලා තියෙනවා දෙවෙනි පාර්ට් එකේ. හරි. ඒකට අදාළ පුතේ රීසෙට් එක 0ක් සෙට් එකක් කියන එක ලබාගෙන ඉවර වෙලා මම මෙතන R ට 0වත් S එකක් දාලා මෙතනට එක ගන්නවා පුතේ මුලින්ම. මෙයා එක ගත්තොත් හරි. මේක මම නිකන් හිතුවා. අපි ඊළඟ මොහොතේ 0වත් හිතලා බලමු මොකද වෙන්නේ කියලා. පුතේ මෙයාට එක ගත්තොත් මෙයාත් එක වෙනවා. 1යි මොකද වෙන්නේ? එළියට යන්නේ එක not එකෙන් එක බිඳුවක් වෙනවා. දැනට අනුපූරක කියන ගතිය ගැලපුණා. මෙයා බිඳුව නම් ඒ බිඳුව මෙතනට යනවා. පුතේ 0.0යි not එකෙන් මේ O gate එකෙන් 0යි not එකෙන් එක කරනවා. ඒ කියන්නේ අවසානයේ මේ සිග්නල් එක තහවුරු වීමක් සිද්ධ වුණා. අපි කෝකටත් කියලා මේක අනිත් පැත්තට තර්ක කළා බලමු පුතේ බිඳුව තිබ්බත් මේ වැඩේ පුළුවන්ද කියලා. මම ඒක පැන්සලෙන් කරන්නම්. හරි? බිඳුව තිබ්බොත්
මෙයා බිඳුව වුණොත් ඔයා දන්නවා මේ කියන සංඥාවේ බිඳුවක් කියලා එකක් මෙන්න මෙතන ලැබෙනවා. ළමයි එක බිඳුව වෙද්දි 0.1යි. එළියට යන්නේ මොකක් වෙලාද පුතේ? 1 වෙලා. නොට් එකෙන් එක බිඳුව වෙනවා. වැඩේ එතනම අවුල් නේ පුතේ. ඒ නිසා මම ඒක එතනම අතහරින්නම්. මොකද බිඳුවක් වෙන හැමුවේ අපි මෙතන අපේක්ෂා කරන්නේ 1ක්. එන එකක් වේ මෙතන සිද්ධ වෙන්නේ නැති නිසා අපිට මේ බිඳුව කියන සංඥාවට අදාළව මෙතන එයාගේ යම්කිසි ආකාරයක අර අපිට ඒ කියන බිඳුව සහ බිඳුව මෙතන යොමු කරගන්න හැකියාවක් නැහැ පුතේ. මොකද ආරම්භයේම කිව්ව එක මොකක් වෙන්න ඕන කියලාද? අනුපූරක වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒක නිසා රීසෙට් එක බිඳුවක් වෙලා තියෙද්දි සෙට් එකක් වෙලා තියෙද්දි පුතේ Q එකක් වීම සහ Q dash බිඳුවක් වීම විතරයි අපිට මෙතන ලබා ගන්න පුළුවන්. ඒක රෝස පාටින් අපි හසුරුවපු සංඥා ටික. right? හරි. ඔය දෙවෙනි සිග්නල් එක නැත්තම් දෙවෙනි සංඥාව තමයි පුතේ එතනම විස්තර කරේ. තුන්වෙනි එක ලබා ගන්න ගියොත් තුන්වෙනි එක ඇවිල්ලා රීසෙට් එකක් කරලා සෙට් එක බිඳුවක් කරලා R1යි S1 බිඳුවයි. පුතේ මම ලියාගෙන තිනවා R1යි S1 බිඳුවයි. නිසා රීසෙට් එකට මම 1 දාලා තිනවා සෙට් එකට මම බිඳුව දාලා තිනවා. right. මෙයාට අදාළව අපි මුලින් හිතමු පුතේ මෙතන බිඳුව ආව නම් කියලා. අපි අනිත් පැත්තට එකත් ඊට පස්සේ හිතමු. හරි. බිඳුව ආව නම් මේ කියන බිඳුව සංඥාව මෙතනට ලැබිලා බිඳුවයි බිඳුව O ගේට් එක විතරක් තිබ්බනම් පුතේ බිඳුවයි නොට් එක හරහා එකක් කරා. ඊට පස්සේ මේ එක කියන සංඥාව කොහෙට යනවද? මෙතනට යනවා. 1යි 1යි O එක විතරක් තිබ්බනම් 1යි නොට් එක හරහා එක බිඳුවක් වෙනවා. පුතේ එයාගේ අනුපූරක බවත් රැකගත්තා. පටන් ගත්ත තැනින්ම වැඩේ ආපහු කැරකිලා ඇවිල්ලා ඉවර වීමත් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ කියන කෙනා එකක් වෙද්දි මෙයා බිඳුවක් වෙද්දි මෙතන බොහොම ස්ථායි සංඥාවක් ලබා දුන්න අවස්ථාවුනේ කිව්ව බිඳුවක් වෙලා Q dash එකක් වීමයි. කොකටත් කියලා පුතේ අනිත් පැත්තට අපි උත්සාහ කරමුද Q එකක් කරලා ඔය වැඩේ ගැන හිතන්න. Q එකක් කරොත් මේ එක කියන සංඥාව මෙතනට ලැබෙනවා. පුතේ ඔයා දන්නවා බිඳුවයි 1යි හැසිරෙව්වොත් බිඳුවයි 1 O ගේට් එකෙන් එළියට එන්නේ 1 නොට් එකෙන් එක බිඳුවක් වෙනවා. දැනට නම් පොඩ්ඩක් වැඩේ හරි ගියා නේ පුතේ. ඇයි? එකට බිඳුව කියන එක ලැබුණානේ. right? යම් කිසි ආකාරයකට පරිපූර්ණ වීමක් වෙලා තියෙනවා. අපි අනිත් පැත්තට බලමු මේ කියන කෙනා ආපස්සට යද්දි කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් මේ බිඳුව සංඥාව පුතේ මෙයාට පුළුවන් ආපහු ලබා ගන්න. මේ බිඳුව සංඥාව ලබා ගත්තොත් 1යි බිඳුව. මොකද කියන්නේ පුතේ? O ගේට් එක විතරක් තිබ්බනම් 1 නොට් එකෙන් එක බිඳුව වෙන්න ඕන. නමුත් අපි වැඩේ පටන් ගත්තේ 1ෙන්. වැඩේ 1ෙන් පටන් ගත්තා මෙතනින් එළියට දාන්නේ බිඳුව කියලා එක. අන්න එතන වැඩේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මොකද්ද? එයා එකකින් පටන්ගෙන බිඳුවෙන් ඉවර වෙන හැකියාවක් නැහැ. ඒක නිසා ඒක ගැලපෙන්නේ නැති තත්යකටපත් වෙනවා. ඒ නිසා එතනත් ස්ථායි සංඥාවක් ලෙස අපිට ගන්න පුළුවන් රීසෙට් එක නම් සෙට් එක බිඳුව නම් කීය කියන එකද පුතේ? Q එක බිඳුවයි Q dash කියන එක 1යි කියන එක පමණයි. ඒකයි පුතේ මෙතනට අදාළව රීසෙට් එක එකක් වෙලා සෙට් එක බිඳුවක් වෙද්දි Qට බිඳුව පේනවනේ පුතේ? සහ Q dash කීයද? 1 කියන එක විතරක් අපි ලබාගෙන තියෙන්නේ. හරි. මේ වල අර්ථයන් ටික ගැන මම කතා කරන්නම් පුතේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ කියන දේ. මේක විශේෂ අවස්ථාවක්. ඒක ඇවිල්ලා R1ත් එකයි නැත්නම් රීසෙට් එකත් එකයි සෙට් එකත් එකයි. වෙලා තියෙද්දි කොහොමද කියලා බලමු අපි මේ සත්‍යතාවක කම්ප්ලීට් කරන්න. හරි. ඔතනට අදාළව පුතේ මෙන්න මෙහෙම දෙයක් අපිට දකින්න පුළුවන්. හොඳට බලාගෙන මම මේ කරන විස්තරය. රීසෙට් එකත් එකයි සෙට් එකත් එකයි. මම මුලින් මෙයා එකයි කියලා හිතන්නම්. මුලින් මෙයා එකයි කියලා ගත්තොත් මෙතනට ඔය එක නිර්මාණය වෙනවා පුතේ. හරි. 1යි 1යි. O එකෙන් එළියට යන්නේ 1. නමුත් නොට් එකෙන් එක බිඳුව වෙනවා. දැනට ඕකේ පුතේ. මොකද්ද? අනුපූරක බව දැනට ගැලපුණා. එක නම් බිඳුව ඇවිල්ලා තියෙනවා. හරි. මෙයා බිඳුව නම් ඒක අපි මෙතනට ගෙනියමු. එහෙනම් මෙතන පුතේ 1යි බිඳුවයි තියෙද්දි O ගේට් එකෙන් එළියට එන්නේ 1. නමුත් නොට් එකෙන් එක බිඳුවක් කරනවා. ගැලපුන්නේ නැහැ නේද? එකෙන් වැඩේ පටන් ගත්ත අපි පුතේ වටේ කැරකිලා ඇවිල්ලා අපේක්ෂා කරේ ආපහු එකක් වීම. නමුත් ලැබෙන්නේ අවසානයේ බිඳුවක්. ඒක නිසා ඒක හරි ගියේ නෑ. එහෙනම් අනුපූරක බව ගැලපුණාට අතරමඟදී පටන් ගත්ත එකෙන් වැඩ ඉවර කරන්න බැරි වෙච්ච නිසා ඒක ගැලපෙන්නේ නැති අවස්ථාවක් බවට පත් වුණා. එහෙනම් 1යි බිඳුව යම් කිසි ආකාරයකට මේකට ස්ථායී අවස්ථාවක් නෙමෙයි පුතේ. හරි? ඒක එහෙම වෙද්දී අපි කොකටද try කරමුද ළමයි? ඊට පස්සේ මෙයා බිඳුවයි කියලා හිතාගෙන. හරි? මං 1යි කියලා හිතාගෙන වැඩේ මුලින් පටන් ගත්තා. ඒක ගැලපුන්නේ නැහනේ පුතේ අවසානයේ. මෙතන පොඩ්ඩක් බේරගත්තට. ඒක නිසා ඒක පැත්තකින් තියලා බිඳුවයි කියලා හිතා ගන්නවා. එයා බිඳුව නම් මෙතනට එන්නේ පුතේ බිඳුව. මේ බිඳුවයි 1යි හමුවේ O ගේට් එක තිබ්බනම් ඒක 1 වෙනවා. ඇයි එක්කෙනෙක් 1යිනේ පුතේ. බිඳුවයි 1යි. දැන් රෝස පාට දෙන්න ගැන හිතන්න මෙතන. මේ බිඳුවයි 1 වීම හමුවේ මෙයා 1 වෙනවා. නොට් එකෙන් එක බිඳුව වෙනවා. මොකද කියන්නේ පුතේ? වැඩේ එතනම් පොඩ්ඩක් අප්සෙට් ගියානේ. අනුපූර්ක සංඥාව කෝණ අපිට පුතේ බිඳුවට අපේක්ෂා කරපු එක ආවේ නෑ මෙතන. right? අනිත් පැත්තට ඕනනම් යන්න පුළුවන්. නමුත් ගිහිලා වැඩක් නෑ පුතේ. ඒක නිසා මං සංඥාව එතන චෙක් කරන එක එතනින් නවතිනවා. ඒ කියන්නේ මෙතන එකක් වෙදී මෙයාගේ ස්ථායි සංඥා කීයක්වත් ආවේ නෑ. කවුරුත් ලැබුන්නේ නෑ.
ඒ නිසා පුතේ රීසෙට් එකයි සෙට් එකයි එකක් වීම හමුවේ එයාගේ Q සහ Q dash ගේ අපි කිසිම අවස්ථාවක් ලකුණු කරන්නේ නැහැ බිඳුවකවත් එක බිඳුවවත්. හරි. ඔය කතා කරපු සත්‍යතාවගු හතර නැත්තම් ඔය සර්කිට් හතර විස්තර කිරීම සත්‍යතාවගුවේ පේලි හතර විස්තර කිරීම ගැන පුතේ ඔයා නැවතත් මේ වීඩියෝ එක ආපස්සට දාලා බලන්න ඒක. හරි බලලා මේ කියන සංඥා ලබාගත් විදිය හොඳටම තහවුරු කරගන්න. සමහර ගුරුවරු පුතේ මේ වගුව කටපාඩම් කරගන්න කියලා දෙනවා. හරි. ඇත්තම කතාව කවුරුත් අහන්නේ නැහැ පුතේ මේක පුරවපු විදියව කටපාඩම් කරගත්තත් කමක් නැහැ. නමුත් අවදානමක් තියෙනවානේ. ඔයාලට චෙක් කරගන්න පුළුවන් විදිය තමයි මම මේ විස්තරය හරහා තේරුම් කරලා දුන්නේ. පැහැදිලිද? අන්න ඒ විදිහට ඔයාලට මේ සංඥාවල හැසිරීම චෙක් කරගන්න හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම දෙයක් ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕන. මේ සත්‍යතාවක තේරුම් ගත්තට අර මං උඩ කියපු විස්තරයන් ටික තේරුම් ගත්තට මේ සර්කිට් එකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මේකේ ඇප්ලිකේෂන් ටික හරියට දකින්න නැත්තම්. අන්නේ ඇප්ලිකේෂන් වලට අවශ්‍ය වෙන මේ සත්‍යතාවගුවේ මේ කියපු අවස්ථා හතරට තියෙන අර්ථයන් හතරක් තියෙනවා. ඔන්න යෙදවීම් ටිකයි ඇප්ලිකේෂන් ටිකයි මේ අර්ථයන් ටිකයි තම මේ යෙදවීම් ටිකයි ඇප්ලිකේෂන් ටිකයි ඔයා මේ ඉගෙනගත් තියරි ටිකයි සම්බන්ධ කරන්න පුතේ මෙන්න මේ සත්‍යතාවගුවේ ඉදිරියේ ඉන්න මේ කොටස් ටිකෙන්. ඒ නිසා මේ කොටස් ටික තමයි යම් කිසි ආකාරයකට තියරි ටිකයි ඇප්ලිකේෂන් ටිකයි සම්බන්ධ කරන පාලම පුතේ. පැහැදිලිද? එහෙනම් මේ දේවල් ටික නැති වෙච්ච තැන ඔයාට ඇප්ලිකේෂන් ටික තේරුම් ගන්න බෑ. අපි හිමින්සිරි යන්. මේක බිඳුවයි තියෙද්දී 1.0 කියන සංඥාවටත් ඉන්න හැකියාවක් තිබ්බා. 0.1 කියන සංඥාවටත් ඉන්න හැකියාවක් තිබ්බා. ඒක නිසා පුතේ එයාට අපි පොඩි ලොජික් එකක්, එයාට පොඩි තත්ත්වයක්, එයාට තාර්කික අර්ථයක් නැත්නම් තා පැත්තකින් කිව්වොත් එයාගේ ස්ටේට් එකක්, තත්ත්වයක් වගේ එකක් අපි දෙනවා මොකද්ද? වෙනස් නොවේ. කොටිම කිව්වොත් එයාට පුළුවන්කම තියනවලු ඒ සංඥාව හෝල්ඩ් කරගෙන ඉන්න. පොඩ්ඩක් තේරෙන ගතිය අඩු වෙයි පුතේ. නමුත් ඇප්ලිකේෂන් හරහා එක හරියනවා. ඒක 100,000ක් තහවුරුයි හොඳට අහගෙන ඉන්න. හරි. ඒක නිසා ඒක පවත්වා ගන්නව හෝල්ඩ් කරනවා නැත්නම් not change හෝල්ඩ් කියන අදහස අපිට කතා කරන්න පුළුවන්. රීසෙට් එක බිඳුවක් වෙලා සෙට් එකක් වෙද්දි ගැලපුණ එකම එක අවස්ථාව පුතේ Q එකක් වෙලා Q dash බිඳුවක් වෙන්න. ඒකට අපි කියනවා සැකසුම. එයාගේ සෙට් එකක් වීම හුවේ Q එකක් ආපු එක. සෙට් එකයි Q එකක් ආව එක සැකසුවා. එයා එක සෙට් කරා. හරි. මේ ඉංග්‍රීසි වචන ටික අපි වැඩිපුර භාවිතා කරනවා පුතේ මේ සිංහල වචන ටික ටිකක් කේස් නිසා. හරි. ඊට පස්සේ රීසෙට් එකක් කරායින් පස්සේ පුතේ Q බිඳුවක් කරලා Q dash එකක් කරපු නිසා අපි ඒකට කියනවා රීසෙට් කරා. තව පැත්තකින් කිව්වොත් ප්‍රතිසැකසුමන් නිර්මාණය වුණා. අවසානයේ R එකක් වෙලා S එකක් වීම හමුවේ කිසිම සංඥාවක් අපිට ලබා ගන්න බැරි වෙච්ච නිසා අපි කියනවා එහෙම අවස්ථාවක් මේකේ පවතින්නේ නැහැ. කොටමුකොත් එක not applicable එන්නේ කියලා අපි කතා කිරීමක් සිද්ධ වෙනවා පුතේ මේකට අදාළව. right? ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපි ඔය සත්‍යතාවගුවෙන් තාර්කික අර්ථය නැත්තම් තේරුම කියලා ගොඩනගන කාරණා ටික. මූලික යෙදවීමක් කරහා පුතේ මේකේ මූලික අදහසක් ගැන අපි පොඩි දෙයක් ලබා ගමු. හරි. මෙතන ඔයගොල්ලන්ට මම පෙන්නලා තියෙනවා යම් කිසි ආකාරයක පොඩි ටයිමින් ග්‍රාෆ් එකක්. නැත්තම් කාලයත් එක්ක වෙනස් වෙන සංඥාවක ප්‍රස්ථාරයක්. පුතේ මේකේ S සහ R අග්‍රයන් දෙක තමයි ප්‍රධානයට ලැබෙන සංඥා දෙක කාලයත් එක්ක. එතන මේ ගොඩනගලා තියෙන්නේ Q සහ Q dash නැත්තම් ප්‍රතිදාන අග්‍රයන්ගේ සංඥා දෙක කොහොමද වෙන්නේ කියන එක තමයි ගොඩනගලා තියෙන්නේ. හොඳට අහගන්න පුතේ. වෙනස්කම් ගොඩාරියක් තියෙන ප්‍රස්ථාරයක් කොහොමද අපිට මේ කාරණා ටික හසුරවන්න ඕන කියලා. හරි අපි වැඩේ පටන් ගමු. මේකේ පටන් ගත්ත තැනම සංඥා ටික බිඳුවෙන් ඇවිල්ලා හරි අවුට්පුට් එකත් බිඳුවෙන් ගිහිල්ලා ඔන්න එකපාරට පුතේ සෙට් එකක් වෙලා රීසෙට් එක තාම බිඳුවයි. හොඳට අහගන්න. මේකේ දශමයක් නෑර පුතේ හොඳට අහගන්න. සෙට් එක බිඳුවක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙනවා. පුතේ සෙට් එක බිඳුවක් වෙලා රීසෙට් එක වැරදුනාලමයි. සෙට් එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙනවානේ. සෙට් එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙනවා. එහෙනම් පුතේ මේ තියෙන සෙට් එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙච්ච අවස්ථාවේ Q එකක් වෙලා Q dash බිඳුවක් වුණා. ඔන්න ඒකට ගැලපෙන්න පුතේ සෙට් එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වුණාම Q එකක් වෙලා Q dash බිඳුවක් වෙලා තියෙනවා. හරි. ඒ ඇවිල්ලා මෙන්න පළවෙනි කාල පරිච්ඡේදය තුලයි මම හැසිරෙන්නේ. මම මාරු වෙන පුතේ දෙවෙනි කාල පරිච්ඡේදයට. හොඳට අහගන්න. ඔන්න දැන් තමයි ෆ්ලිප් ෆ්ලොප් එක යෙදීම සිද්ධ වෙන්නේ. ඒකෙදි පුතේ සෙට් එක බිඳුවක් වෙලා රීසෙට් එක කොහොමද බිඳුවයි තාම. එයා ආවෙත් බිඳුවේනේ. පුතේ සෙට් එකයි රීසෙට් එකයි දෙකම බිඳුවයි කියන්නේ එයාට දෙන්නවම හසුරවන්න පුළුවන්. පුතේ දෙන්නවම හසුරවන්න පුළුවන් වෙද්දී එයා කිව්වේ සිග්නල් එක හෝල්ඩ් කරනවායි කියලා. එහෙනම් යම් කිසි මොහතක එයාට අර පළවෙනි කලාපයේ ලැබිච්ච Q එකක් කරපු Q dash බිඳුවක් කරපු එක පුතේ එයා හෝල්ඩ් කරනවා. පවත්වගෙන යනවා. දෙවෙනි කාලේ වෙනසක් කළා නැහැ. තුන්වෙනි අවස්ථාවෙත් ලබා දෙන්නේ මොකද්ද පුතේ? සෙට් එකක් කරලා රීසෙට් එක බිඳුවක්මයි. ඒ කියන්නේ පළවෙනි පාර ලබා දුන්න එකමයි. එහෙනම් තාමත් පුතේ සිග්නල් එක හෝල්ඩ් වෙනවා තුන්වෙනි වෙලාවේ. නැත්තම් සිග්නල් එක සෙට් වුණා කියලා වට හිතන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එතනත්. ඇයි 1.0 කියන්නේ පුතේ සෙට් කරනවා කියන එකනේ. හරිනේ. සෙට් එකයි R ට බිඳුවයි.
ඒ කියන්නේ සංඥාව සැකසුවා කියන එකයි. ඉතින් ඒක හමුවේ පුතේ එතන කිව්ව එකක් වෙනවා Q dash බිඳුවක් වීම වෙනවා. වෙන්න ඕන දේ මෙතනත්. අවසානයේ පුතේ මෙන්න මේ හතරවෙනි කලාපය බලන්න. සෙට් එකත් බිඳුවක් වුණා රීසෙට් එකත් බිඳුවක් වුණා. ඒ කියන්නේ මෙන්න මේ මම මුලින්ම මේකට 1 කියලා දාන්නම්. මෙයා 2, මෙයා 3, මෙයා 4. හතරවෙනි කලාපයේ පුතේ ලැබුණේ දෙක කලාපයේ ලැබුණා සමානව සංඥාවක්. ඇයි? මෙතනත් බිඳුවයි සෙට් එකත් රීසෙට් එකත් බිඳුවයි. හතරවෙනි කලාපෙත් සෙට් එක බිඳුවයි රීසෙට් එක බිඳුවයි. ඒක නිසා පුතේ එතන යම් කිසි ආකාරයකට ලැබෙන්නේ අර ආරම්භයේ ලැබිච්ච හෝල්ඩ් කියන එකමයි. ඒ අර මුලින් තිබ්බ සංඥාව පවත්වා ගැනීමක් සිද්ධ කරා. අන්න එහෙම ගිය සිග්නල් එකට එකපාරට දැනෙනවා පුතේ මෙන්න මේ පස්වෙනි කලාපය මොකද්ද? යම් කිසි ආකාරයක සෙට් එක බිඳුවක් වෙලා තියෙද්දි රීසෙට් එකක් වෙනවා. ඒ කියන්නේ මෙච්චර වෙලා දෙවෙනි සංඥාව හැසිරුනේ. ඔන්න දැන් තුන්වෙනි සංඥාවපත් වෙනවා. හරි සෙට් එක බිඳුවක් වෙද්දි රීසෙට් එකක් වෙනවා. පුතේ රීසෙට් වුණොත් සංඥාව එයා එක බිඳුව මාරු කරනවා කාටද බිඳුව එකට. ඒ කියන්නේ උඩට මාරු කරනවා. එහෙනම් මෙච්චර වෙලා Q එකක් විදිහට තියාගෙන ආපු එයා පුතේ Q බිඳුවට තල්ලු කරලා දානවා. Q dash එකට දානවා. ඇයි? සිග්නල් එක රීසෙට් වුණා. හේතුව සෙට් එක බිඳුවක් වෙලා රීසෙට් එකක් වුණා. ඒ නිසා Q බිඳුවක් වෙනවා Q dash එකක් වීම සිද්ධ වෙනවා. පුතේ එහෙම වෙලා ආපහු ඊළඟ අවස්ථා දෙකේ මෙන්න මේ 6 කියන අවස්ථාව සලකන්න පුතේ. ඔය 5 ඉඳන් මෙන්න මේ කලාපේ ඉඳන් 6 කියන අවස්ථාවට පණිද්දී. ඒ රේන්ජ් එකේදී සෙට් එකත් බිඳුවයි රීසෙට් එකත් බිඳුවයි. පුතේ සෙට් එකත් බිඳුවක් වෙලා රීසෙට් එකත් බිඳුවක් වුණාම එයා කිව්වේ හෝල්ඩ් කරන්න කියලා. එහෙනම් 6 වෙනි කලාපයේදී එයා පවත්වා ගන්නවා පුතේ 5 වෙනි කලාපයේ තිබ්බ ප්‍රතිදානය. ඒ මොකද්ද? යම්කිසි ආකාරයකට එයාගේ බිඳුවක් වීම සහ එකක් වීම කියන සංඥා ටික එයා රැකගත්ත 6 වෙනි කලාපයේ පුරා. දැක්කද ළමයි? රයිට්. ඔන්න ඔය විදිහට තමයි පුතේ එතන අර සිග්නල් එක හෝල්ඩ් උනේ. නිතරම මතක තියාගන්න බිඳුවේ අවස්ථාවක් වෙද්දී එයා පවත්වා ගන්න සංඥා පුතේ ඊට කලින් පවත්වාගත්ත සංඥාවයි. ඇයි බිඳුව වෙද්දී එයාට කියලා තිබ්බේ සිග්නල් එක හෝල්ඩ් කරන්න පවත්වා ගන්න කියලා. ඒක නිසා මෙන්න මේ 6 වෙනි අවස්ථාවේ බිඳුව ලැබෙද්දී එයා ඒකේ තියාගත්තේ පුතේ 5 වෙනි අවස්ථාවේ ආපු සංඥාව බලන්න. 5 වෙනි අවස්ථාවේ ලැබුණේ බිඳුව සහ එකනේ. එයා ඒකම 6 වෙනි කලාපේ පුරා රැකගත්තා. ඒ වගේම තත්ත්වයක් තිබ්බ පුතේ දෙවෙනි එකෙත් හතරවෙනි එකෙත්. ඔයාලට මතක ඇති දෙවෙනි එකේ පවත්වාගත්තේ පළවෙනි එකේ තිබ්බ සංඥාව. එක බිඳුවක් කියන එක එයා පවත්වාගත්ත දෙවෙනි එකේ. හතරවෙනි එකේ පවත්වාගත්තෙත් එක බිඳුවක් කියන තිබ්බ සංඥාව. රයිට්. එහෙනම් ඔන්නෝක අපි 6 වෙනි කලාපය දක්වා දැක්කා. පුතේ 7 වෙනි එකේදී මොකද කියන්නේ? නැවත සෙට් එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙනවා පුතේ. ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා එතකොට Q එකක් වෙලා Q dash බිඳුවක් වෙනවා. මෙන්න මේ ඊළඟ අවස්ථාව 8 වෙනි කලාපය බලන්න. ඒක ටිකක් විශේෂයි පුතේ. 8 වෙනි කලාපයේ තියෙන කාරණේව හොඳට බැලුවොත් ඒකේ තියෙනවා අපි අපේක්ෂා නොකරපු දෙයක්. ඒ මොකද්ද පුතේ? සෙට් එකත් එකයි රීසෙට් එකත් එකයි. මතක ඇති පුතේ යාට ප්‍රස්තාරේ ගැලපු පේජයේදී. සෙට් එකත් රීසෙට් එකක් වෙලා තියෙදි කවුරුත් පවතින්නේ නැහැ කිව්වා. ඒක නිසා පුතේ ඒ කලාපයට අදාළව රීසෙට් එකක් වෙන එක මෙතන ඉඳන් මෙතනටදී වෙනස් වීම විදිහට පෙන්නුවත් පුතේ ඔයා දන්නවා 1 කියන අවස්ථා දෙකක් මේකේ පවතින හැකියාවක් නැහැ. ඇයි? අවුට්පුට්ස් දෙක නිතරම අනුපූරක වෙන්න අවශ්‍යයි කියලා කිව්වා. ඒක නිසා මෙන්න මේ මම පැන්සලකින් පාට කරලා තියෙන කලාපය පුතේ අපිට කියන්න පුළුවන් නොපවතී කියලා. එහෙම අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. කොටම කිව්වොත් එහෙම ප්‍රතිදානයක් මේකේ ගැලපෙන්නේ නැහැ පුතේ අපිට යෙදවීම වල. ඒකයි එනේ රේන්ජ් එකට මම නොපවතී කියලා ගොඩනගන්නේ. ආයිත් පුතේ 9 වෙනි කලාපයට ගියොත් 9 වෙනි කලාපයේ වෙලා තියෙන දේ මොකද්ද? සෙට් වෙලා මෙතනින් රීසෙට් වෙලා රීසෙට් එක බිඳුවක් වෙලා සෙට් එකක් වෙලා රීසෙට් එක බිඳුවක් වෙලා. ඒක නිසා පුතේ ආපෝ සංඥාව සැකසෙනවා මේ කියන කලාපය පුරා. ඒක නිසා Q එකක් වෙලා Q dash බිඳුවක් වීම සිද්ධ වෙනවා. අවසානයේ මෙන්න මේ 10 වෙනි කලාපය බලන්න පුතේ වෙලා තියෙන වෙනස. 10 වෙනි කලාපේ සෙට් එකත් බිඳුවයි රීසෙට් එකත් බිඳුවයි. ඔයාලට මතක ඇති පුතේ සෙට් එකයි රීසෙට් එකයි දෙකම බිඳුව නම් එයා කිව්ව සංඥාව පවත්ත ගන්න. ඒ නිසා මෙතන යම් කිසි ආකාරයකට මෙන්න මේ 9 වෙනි කලාපයේ සංඥාවක් ලැබුණාද? එයා ඒ සංඥාව පුතේ 10 වෙනි කලාපයේ තුලම පවත්ත ගත්තා. එයාගේ කිසිදු වෙනසක් කරන්න මෙතනින් ඉඩ අවශ්‍යතාවයක් නැහැ. හරි 11 වෙනි කලාපයට මාරුණොත් පුතේ නැවතත් මාරු වෙනවා. මොකද්ද වෙන්නේ? සෙට් එක බිඳුවක් වෙලා රීසෙට් එක එකක් වෙනවා. එන සංඥාව ප්‍රතිසකසන්න ඕන. ඒකට පුතේ Q එකක් ගිය එක එයා කොහෙට මාරු වෙනවද? බිඳුවට මාරු වෙනවා. Q dash බිඳුවක් ගිය එක එකට මාරු වීම සිද්ධ වෙනවා. මෙතන පුතේ ඊට පස්සේ නැවතත් අර 8 වෙනි කලාපයේ වුණා වගේම සංසිද්ධියක් 12 වෙනි කලාපයේ වෙනවා. මොකද්ද? සෙට් එකත් එකක් වෙලා රීසෙට් එකක් වෙලා. පුතේ එතන අපි මේ කියපු සෙට් එකක් වීම කරාට නමුත් අපි දන්නවා 1 දෙකම ප්‍රතිඵල ලෙස එළියට ලැබීම මෙයා ආරම්භයේම ප්‍රතික්ෂේප කරා. මොකද්ද කිව්වේ? ප්‍රතිදාන සංඥා අනුපූරක වීම හැමුවේ තමයි සංඥාව ස්ථායි වෙනවයි කියලා කිව්වේ. ඒක නිසා පුතේ ඔය කියන අවස්ථාවත් අපිට මේ වගේම නොපවතින අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේ අවසාන කලාපේ ටිකක් විශේෂයි පුතේ. හොඳට අහගන්න.
මේ අන්තිම එකේ ලැබුණේ මෙන්න මෙහෙම තැනක ඉඳලා සංඥාවක්. ඒ කියන්නේ මෙයාට එකක් වීම හමුවේ පුතේ මේ දෙන්නම එකේ ගමන් කරද්දී හරි දෙන්නම එකපාරට ෂණිකව බිඳුවක් වුණා 13 වෙනි කලාපේ. දැන් මෙතන පුතේ මේ කෙනා හිටියේ ඉහළම ස්ථානයේ. හොඳට අහගන්න. මෙයා හිටියෙත් ඉහළම ස්ථානයේ. ඉහළම ස්ථානයන් දෙකේ මේකෙන ප්‍රතිදාන සංඥා දෙක ලැබිලා තියෙන මොහොතක මේ 13 වෙනි කලාපයේ විදිහට බිඳුවක් ආව නම් පුතේ මෙයා කියන්නේ සිග්නල් එක මොකක් කරන්න කියලාද? හෝල්ඩ් කරන්න කියලා නම්. එයාට පුතේ එකේ හෝල්ඩ් කරන්න හැකියාවක් නැහැ. හේතුව යම්කිසි ආකාරයකට 0.1 යෙද්දි එක්ක තියෙන්න පුළුවන් 1.0 තියෙදි පුතේ 13 වෙනි එකේ සෙට් එකත් රීසෙට් එකත් දෙකම 0.0නේ. 0.0 තියෙද්දි එක්ක තියෙන්න පුළුවන් 1.0 එහෙම නැත්නම් තියෙන්න පුළුවන් 0.1. ඒක නිසා මෙතනදි වෙන්නේ පුතේ එක්ක මෙයා එක විදියට පැවතුනොත් මේ රෝස පාට පෑනින් පෙන්නලා තියෙන්නේ ඒක මෙයාගේ සංඥා පුතේ බිඳුවක් වීම සිද්ධ වෙනවා. අනිත් පැත්තට මෙයා බිඳුව විදියට අඩු වෙන්න තීරණය කරොත් මෙයාගේ සංඥාව එකක් වීම සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ අවසාන කලාපය අපිට කියන්න පුළුවන් පුතේ ඒක යම්කිසි ආකාරයකට තීරණය කළ නොහැකි දෙයක්. හරි මම ලියන්න එතන තීරණය කළ නොහැකිය. මේක පුතේ යම්කිසි විදියකට වාට A level syllabus එකේ ගොඩක් දුරට අහන එකක් නෑ. නමුත් දැනගෙන යන්න අර නොපවතින අවස්ථාවකින් පස්සේ නිර්මාණය වෙන බිඳුවක් වාගට කොහේ හරි තැනක හම්බුනොත් යම්කිසි ආකාරයක සංඥා දෙකක් මාට තියෙන හැකියාව තියෙනවා. එක්ක රීසෙට් වෙන්න පුළුවන් පුතේ මේ රෝස පාට සංඥාව ගැලපෙන රීසෙට් වීමට ඒක වාට රෝස පාට සංඥාව ගැලපෙන සෙට් වීමටයි. රෝස පාට සංඥාවේ තියෙන Q එක එකක් වෙලා Q dash බිඳුවක් වෙලා. ඒතර මේක ඇවිල්ලා පුතේ සෙට් වෙන එක කියන අදාළයි. හරි. මොකද Q එකක් වෙන්නේ සෙට් වෙන එකටනේ. අනිත් පැත්තට කළු පාට එකේ ගැලපෙන්නේ පුතේ කොහමද? Q එකක් වෙලා Q බිඳුවක් වෙලා ළමයි Q dash කීයක් වෙන්නද? එකක් වෙන්නේ. ඉතින් මේක ගැලපෙන්නේ පුතේ කාට අදාළවද? රීසෙට් කියන සංඥාවට අදාළවයි. ඒක නිසා අපිට තීරණයක් ගන්න බෑ. මේක undetermined case එකක් කියලා නැත්නම් තීරණයක් ගත නොහැකි අවස්ථාවක් කියලා පුතේ අපිට අවසානයේ ගොඩනගන්න පුළුවන්. හරි. පුතේ මේක මේ අවසානයේ විස්තර කරපු මේ ටයිමින් graph එක ඔයාලට කිහිප පාරක් බොහොම හිමින් සීරුවේ නවත්ත තේරුම් ගන්න සිද්ධ වෙයි. වීඩියෝ එක තුල මම එක පාරක් කතා කරා. ඒකෙන් එකපාරට තීරණය ගන්න එපා පැටලුණාද නැද්ද කියලා කීප පාරක් බලලා මේ සත්‍යතාවගුවත් එක මේ කියන කාරණේ තේරුම් ගන්න. මේ උදාහරණය ඇවිල්ලා පුතේ යම්කිසි ආකාරයකට අර රියල් ලයිෆ් උදාහරණයක් නෙවෙයි. නමුත් අපි පන්තිය තුල කතා කරමු මේකට අදාළව එදිනෙදා අපි සිදු කරන ඇප්ලිකේෂන් නැත්නම් යෙදවීම් වලට අදාළව කොහොමද අපිට මේ සත්‍යතාවගුව ෆ්ලිප් ෆ්ලොප් එකේ භාවිතා කරන්න කියලා. හරි. ඒකට අපි උදාහරණ 3-4ක් කතා කරායි පුතේ. ඒකත් එක්ක ඔයාලට මේ වගුව සම්පූර්ණ අර්ථය ඔළුවට යාවි. ඒක සෑහෙන තහවුරුයි. නමුත් ඔයා මේ වීඩියෝ එක නැවත පාරක් බලලා මේ සත්‍යතාවගේ සංඥා ලැබිච්ච හැටි මේ කියන සිග්නල් ටික මාරු වෙච්ච හැටි ගැන පොඩි අදහසක් තියාගන්න. අර 1.1 නිතරම කියද්දී ඔළුව නිකන් පැටලෙන ගතියක් එයි. ඒකට රැවටෙන්න එපා පුතේ. කොහොම හරි මේ දේවල් ටික හරියට තේරුම් ගැනීම ඔයා සතු වගකීමක්. හරි? හරි පුතේ. මේකට අදාළ එන යෙදවීම් ටික අපි ඊළඟ දවසේ පන්තියේ වීඩියෝ මේ පන්තිය තුල කතා කිරීම කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.